කියනවා නම් ELC එක හැදලා තිබෙන්නේ කොහමද? පළවෙනි ප්‍රශ්න පත්‍රය කෙටි ප්‍රශ්න 25කින් සමන්විතයි. ඒ කෙටි ප්‍රශ්න 25 ELC 53ට අදාළව 2015 සිට 2020 දක්වා උදාහරණයක් පස්වෙනි ELC එකකින් ආවා 2015 16 ආවේ නෑ 17 ආවා 18 ආවා එහෙනම් 19 එන්න ඉඩ කඩ අඩුයි. හැබැයි 2020 එනවා කියන බව පෙන්වලා තිබෙනවා. ඔබට තිබෙන්නේ එතකොට මේ පස්වෙනි ELC එක හොඳට පරිශීලනය කරන්න විතරයි. හොඳට පරිශීලනය කරන්න විතරයි. ඔබට තිබෙන්නේ ELC එක එනවා කියලා හිතාගෙන ගාන හදන එකයි. එහෙම නැතුව කෙනෙකුට පුළුවන් සර් මම ඔය කිසිම දෙයක් අධ්‍යයනය කරන්නේ නැහැ. මම සර් දෙන්න මට ටියුට් එක මම මේ 53ම කටපාඩම් කරනවා. ඉතින් 53ම කටපාඩම් කරගන්නවා කියන්නේ ELC. ඔයාට විභාගයේ ප්‍රශ්න 106ක් ඔබ කටපාඩම් කරගෙන යන්න. ගණිතයේ කටපාඩම් කිරීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ELC එකක් කටපාඩම් කරගෙන එක වටිනවා. හේතුව ලංකාවේ ළමයි තාම දන්නේ නැහැ. වර්ගමූලයේ පාඩමෙන් එන්නේ 100ට අඩු සංඛ්‍යාවක් කියන කාරණේවත් දන්නේ නැහැ. ඉතින් තව මොන කතාවද? ඒ නිසා තමයි මේක දීලා තියෙන්නේ. එහෙමනම් තව සති 4කින් ELC නිබන්ධන නිකුත් වුණාට පස්සේ ඔබ ගන්න පුළුවන් තැන් මං කිව්වා බුක් ෂොප් වල තියෙනවා. ඒ අනුව ඔබට ගන්නට පුළුවන් ඉක්මනටම ඉවර වෙන්න කලින් අරගන්න. ෆොටෝකොපි ගැනීම සපුරා තහනම් ඒක ෆොටෝකොපි ගහන්න බෑ කියලා නීතිමය රෙගුලාසි යටතේ මම ඒක ඉදිරිපත් කරලා තිබෙනවා. ඊළඟට ව්‍යුහගත රචනා ප්‍රශ්න 5 එන්න මේ ආකාරයට හැදෙන්නේ ඔබ දන්නවා. අද දවසේදී අපි ගැන කතා කරමු. භාග ප්‍රශ්න ඔබ දැනටමත් උත්තර ලියන්නට සූදානම්ෙන් සිටින ප්‍රශ්න අනිවාර්යෙන් ලිවිය යුතු ප්‍රශ්නයක්. ව්‍යුහගත රචනා ප්‍රශ්න ලිවීම අනිවාර්ය කරලා තිබෙනවා රජය විසින්. ඒක තමයි කතාව. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනිවාර්ය කරලා තිබෙනවා ව්‍යුහගත රචනා ප්‍රශ්න 5 ලකුණු 10යි. භාග ගාන නිර්මාණය වුණු ආකාරය පහුගිය අවුරුදු 5ට සාපේක්ෂව ඒ නිබන්ධනය නිකුත් කරලා තිබෙනවා. කොහොමද එන්නේ? භාග දෙකක් එකතු කරනවද? ඉදිරියෙන් ගන්නවද? ඉදිරි ප්‍රමාණය භාගයකට සමාන කරනවද? දෙන්නේ අගයන් හෙක්ටයාරද රුපියල්ද වර්ගඵලයේද කියන කාරණේ පවා කියලා තියෙනවා. අවුරුදු 5 පුරාවට නිරීක්ෂණය කරනවා. ඒ තමයි භාග ප්‍රශ්න. ඒක අනිවාර්යෙන් එනවා ලකුණු 10. ඊළඟට අපිට දෙවෙනි ප්‍රශ්න විදිහට ලැබෙන පරිමිතිය වර්ගඵලයේ ප්‍රශ්නේ අනිවාර්යෙන් විභාගයට අහන්නේ ගානේ 45යි 60යි අහන්නේ නැහැ. 45යි 90යි 180යි විතරයි කෝණ තුනට අහන්නේ. ඔබ දැනටමත් ඒක දන්නවා. 7 ගුණාකාර පමණක් වන අරය සහිත කේන්ද්‍රික ඛණ්ඩ පමණයි විභාගයට අහන්නේ. ඒක ඇතුළත් සංයුක්ත තල රූපයක් තමයි එන්නේ. ඒතර මම මේක අනුමාන කරනවා. ඉලක්ක කරනවා. මේක අනිවාර්යෙන් හරියනවා. හරියනවම තමයි. ඒ වෙනසක් වෙන්නේ. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තමයි දෙවෙනි ගාන. තුන්වෙනි ගාන තමයි ප්‍රතිශත පාඩම ගත්තාම බර වැඩි මේ සැරේ බදු වලින් එන්න. බර වැඩි මේ සැරේ කොටස් වෙළඳපළෙන් එන්න. ඔය දෙක තමයි මේ සැරේ එන්නේ. බදු සහ කොටස් වෙළඳපළ එකතු වෙලා දෙවනි ප්‍රශ්න පත්‍රයට ලැබෙනවා මේ සැරේ කුලී කිනීම අනිවාර්යයි. ඔක තමයි අනුමාන කරගන්න. දෙවනි ප්‍රශ්න පත්‍රයට ලැබෙනවා කුලී කිනීම අනිවාර්යයි. ඔය ආකාරයට තමයි අපි අනුමාන කරන්නේ. එතකොට මම පුතේ මේ වැඩසටහන තුල ඉන්නවා කියන එක ඔබට දැනෙනවා ඇති සර් කියන දේවලුත් එක්කන් අපිට එහෙම අනුමාන කිරීමේ හැකියාව අවුරුදු 10ක අත්දැකීමත් එක්ක තියෙනවා ගුරු වෘත්තිය තුල පූර්ණ කාලීනව උපකාරක පන්ති කරන ගුරුවරු වෙන නිසා අපිට අත්දැකීම හොඳට තිබෙනවා. අපිට කියන්නට පුළුවන් මේ අවුරුද්ද එන්නේ මොකද්ද නැත්නම් මොකද්ද. කලබල වෙන්නට එපා. බදු පාඩමෙන් එනවා කිව්වහම මොකක්ද දෙන බද්ද? කොටස් වෙළඳපොලේ යහන්නේ ලාභාංශ ආදායම, ප්‍රාග්ධන ආදායම, එහෙම නැත්නම් කොටසක වෙළඳපළාගේද කියන කාරණේ පවා අපි ලං වෙලා බොහොම සියුම් අපේ පාඨමාලාව තුළ ඉදිරිපත් කරනවා. ඒ නිසා වටිනාකමට වටිනාකමක් දෙන්න අවශ්‍යතාවයේ තියෙන උන් අපි පස්සේ එකතු වෙන්න අපි කියන අයාලේ යන සංහතිය හිතන පතන විතන විදිය වෙනස් කරන අපේ ශ්‍රුතිය තමයි ගණිතය කියලා කියන්නේ. ඒ නිසා ඔබට මම කැමතියි අපේ පාඨමාලාවත් එක්ක එකතු වෙන්න කියන ආරාධනයක් අපි දිගින් දිගටම කරනවා. ඒක ඔබට මම කියන්න කැමතියි විශේෂයෙන්ම දැන් මේ පාඨමාලාව වටා දැනටමත් ලංකාවේ ළමයි 1000කට ආසන්න ප්‍රමාණයක් එකතු වෙලා තිබෙනවා. ඉතින් ඔබ දන්නවා ඇති මේ සමහර පාඨමාලා තිබෙනවා අතරමැද නතර වෙන. හැබැයි ඔබ මතක තියාගන්න, ඔබ හොඳට මතක තියාගන්න කිසිම හේතුවක් මත ඔන්ලයින් පන්තිය අනුරාධ සර්ගේ නතර වෙන්නේ නැහැ. ගතුම් කෝදාගොඩ මොකද අප්‍රූව් ඉල්ලන්නේ? එතකොට ඔබ හොඳට මතක තියාගන්න ඔන්ලයින් පන්තිය ලංකාවේම ළමයින්ට දීප්ත ව්‍යාප්තව කරන්න අවශ්‍ය සැලසුම් ඔක්කොම හදලා ඉවරයි. ඔබ ඉන්නවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න. නිකම් මේ ආවට ගියා. පස්වෙනිදායින් පස්සේ කිසිම ලින්ක් එකක් මම ගෲප් වල ෂෙයා කරන්නේ නැහැ. අනිවාර්යෙන් අපි දෙන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ළමයින්ට පමණයි. ඒකත් විශේෂයෙන් දෙමාපියෝ මතක තියාගන්න. පස්සේ අරක මේක කියන්නට එපා. මොකද අවශ්‍ය කාඩ් ගන්න පුළුවන් හෙට.
හෙට රට නිදහස් කරලා තියෙන දවසක් ඇවිල්ලා අරගන්න. ඒතර මේ වැඩේ ඉවරයි. ලබන මාසෙටම අවශ්‍ය ගෙවීම තමයි මම උගන්වනවා දවස් 16ක්. මතක තියාගන්න දවස් 16ක් ඔබ වෙනුවෙන් දවස් 12ක් ඔබ වෙනුවෙන් කැප වෙනවා. අතිරේක දවස් ඒ අතරතුරේ සම්මන්ත්‍රණ වැටෙනවා කිසිම මුදලක් අය නොකර. ඔය මාසෙට ඇතුළත් වෙලා තිබෙනවා න්‍යාස සම්මන්ත්‍රණ. අලුතෙන්ම න්‍යාස සම්මන්ත්‍රණය ඇතුළත් වෙලා තිබෙනවා. හොඳයි. එhmenan අපි ඇති කතා කරා. හතරවෙනි ගානට අපි යමු. හතරවෙනි ගාන හදන්නේ දත්ත නිරූපණයෙන්. පළවෙනි එක වට ප්‍රස්ථාර. දෙවෙනි එක ජාල රේඛය. තුන්වෙනි එක සංඛ්‍යාත බහුවස්ත්‍රය. හතරවෙනි එක සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. අද දවසේදී අපි කතා කරන්නේ මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. අද දවසේදී අපි කතා කරන්නේ. හැබැයි ඔබ නොහිතන විදිහට මයි පුතේ ඉලක්කම් දීලා ඔබ ලේසි කියලා හිතාගෙන ඉන්න මෙන්න මේ වගේ ගාණක් දීලා මේකේ අන්තස් චතුර්ථක පරාසය හොයන්න ආවොතින් එහෙම ඔයා ඇන ගන්නවා සුපිරියටම මයි පුතා. ඒකට හේතුව තමයි ඔයාත් මේකට ලෑස්ති වෙලා නැති නිසා මම දත්ත නිරූපණයේ පාඩමට මේ අවුරුද්දේ අලුතෙන් ඇතුළත් කරනවා අන්තස් චතුර්ථක පරාසය ගාන. ඒක අර ELC ටියුට් එකේ දාලා තියෙනවා. අපි වට ප්‍රස්ථාර වලට ලෑස්ති වෙලා ගියා වුණාට හැබැයි ආවේ ජාල රේඛයක්, හැබැයි සංඛ්‍යාත බහුවස්ත්‍රයක්, හැබැයි සමුචිත සංඛ්‍යාත වක්‍රයක් පුතා. 2021 අවුරුද්දේ ආවේ අන්තස් චතුර්ථක පරාසය හොයන කොටු කෙඳි සටහනක් කියලා කියන්න එන්න එපා. මේක අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒ නිසා මේ තමයි ඔබ එකතු කරගෙන ලබන දැනුම කියන එක කාටවත් දෙන්න එපා. කොපි කරනවා මිනිස්සු ලෝකේ ඔබ දැකලා ඇති. අපිව අධ්‍යයනය කරන අපිව ෆලෝ කරන මිනිස්සු ගණනාවක් ඉන්නවා. ගුරුවරු පවා. වෙන විෂයන් වල ගුරුවරු පවා. හැබැයි ඔබ අපිව කොපි කරා. ඔබ අපිට වඩා ගොඩාක් අවුරුදු 10ක් 15ක් විතර බාලයි. 15ක් නෙමෙයි 16ක් විතර බාලයි. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. අපිව කොපි කරා. අපිව අධ්‍යයනය කරා. අපේ හොඳ දේ අරගන්න. ඔබේ ජීවිතේට ටික අරගන්න. පස්වෙනි ප්‍රශ්නේ විදිහට ඔබට එන්නේ ඔබ දන්නවා පස්වෙනි ගාන එන්නේ මොකෙන්ද කියලා දැනටමත් සූදානම් වෙලා ඉන්නවා ලියන්නට. අපි කතා කරමු මුල ඉඳලා භාග ප්‍රශ්නේ, පරිමිතිය වර්ගඵලයේ ප්‍රශ්නේ, දත්ත නිරූපණයේ ප්‍රශ්නේ, ප්‍රතිශත ගාන අවසානයේ ඔබට එන්නේ ඔබ දන්නවා සම්භාවිතාවයට බර කරපු ගාන. මේ සම්භාවිතාවයට බර කරපු ගානේ මෙතෙක් අවුරුදු ගණනාවක කුලක ගාන වැඩි ලැබුණේ නැහැ. මේ සම්භාවිතාවයට බර කරන ගානේ රුක් සටහනක් එනවා. ප්‍රතිස්ථාපන රහිත අවස්ථාව ලියාගන්න එනවා අනිවාර්යයෙන්. ප්‍රතිස්ථාපන රහිත අවස්ථාව. රහිත කියන්නේ මොකද්ද කියලා අද ගාන හදද්දි තියෙනවා. ඕක තමයි සම්භාවිතාව ගානේ. ඊළඟට එනවා ලක්ෂ ප්‍රස්ථාරය. එනවම තමයි යා. ලක්ෂ ප්‍රස්ථාරයක්. ඔය දෙක තමයි පස්වෙනි ගාන විදිහට තියෙන්නේ. එහෙමනම් අපි ඔය කතා කරේ ඔබට විභාගයට ලැබීමට නියමිත ප්‍රශ්න පත්‍රයේ සැකිලි. දැන් මම කතා කරන්න යන්නේ අද දවසේ ඔබට උදෑසන මේ පොහොය දවසේදී ලබා දුන් ප්‍රශ්න පත්‍ර විග්‍රහය. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර විග්‍රහයට යනකොට ඔබ දැනට මේ පේපර් එකේ ලකුණු කීයක් ලබා ගත්තද කියන කාරණේ ගැන මම අහනවා. මේ පේපර් එකේ ලකුණු කීයකට ගියාද කියන කාරණේ ගැන මම අද බලනවා. ඒක මම අනිවාර්යෙන් බලනවා අද දවසේදී. බලමු අපි කොහොමද මගේ රත්තරන් දුවල පුතාලා ලකුණු ගන්න කියලා. ඔබට ජවයක් ගන්නට, ඔබට ශක්තියක් ගන්නට, ඔබට ඔබ ගැන යම්කිසි මං කියවා මේක වාක්‍යයක් දීලා තියෙනවා. ඔබ දකින්නට ඇති භෝගහයට බුදුහාමුදුරුවෝ අභියෝගයේ සලකන්න. ඔබට හිතවත් ඔබට ලැබි කවුරුත් මේ ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඔබ වටා එකතු වෙන්නේ මේ ලෝකේ ඉන්නේ හැමෝම පුතග්ජන මිනිස්සු ඔබ වටා එකතු වෙන්නේ ලෝකේ ඔබට ආදරය කරන මං හිතන්නේ අපි යමු පළවෙනි ප්‍රශ්නේ. හරිම අපූර්වයි ලේසි ප්‍රශ්නයක්. කොටස් වෙළඳපොළ පාඩම තමයි නිරූපණය කරලා තිබෙන්නේ. ඔබට මම කතාව දෙන්නම්. මුලින්ම ලියපු ප්‍රශ්න පත්‍රය ළඟට ගන්න. ඉතාම වැදගත් පේපර් එකක් අද කරන්න. ලියාගෙන යද්දී උනත් ඒකේ තියෙන වැදගත් බව ඔබට දැනෙන්න ඇති. සර් වෙනදාට වඩා නම් අපි පොඩ්ඩක් අවුල් ගියා. අපිට ලියා ගන්න ටිකක් අවුල් ගැහුවා. අන්න ඒ කියනකොට මම හරි ආසයි වචනේ. එමනම් මේ ආකාරයේ මේ දෙවෙනි වාරේ පේපර් එක. මේ ආකාරයේ ප්‍රශ්න පත්‍ර තමයි අපි ඉදිරියේදී කතා කරන්නේ ඔබ වෙනුවෙන්. පළවෙනි ප්‍රශ්නේ. කොටසක ලාභාංශය ගෙවන සමාගමක සිද්ධියල් 4ක් කොටස් හිමි මාලකට ලාභාංශ ආදායම ලෙස රුපියල් 20000ක් ලැබුණලු. ඔහු සතු කොටස් කරන අහනවා.
බය නැතුව නිර්ලෝභීව ලියන්න ඕනේ මේ සූත්‍ර ගණන් හදනකොට දන්නේ නැත්තම්. දන්නවනම් ඔබට කරන්න පුළුවන් දෙයක් මෙහෙම තියෙනවා. මොකක්ද දන්නවද? දන්නවනම් ඔබට කරන්න තියෙන්නේ මේ සූත්‍ර ලියන්න. ලකුණු හම්බ වෙනවා එකක්. කොටස් ගණන හොයන්නේ. මුළු ලාභාංශ ආදායම බෙදනවා. එක කොටසක ලාභාංශයෙන්. එක කොටසක ලාභාංශය. මුළු ලාභාංශ ආදායම රුපියල් 20000යි. එක කොටසක ආදායම රුපියල් 4යි. ලැබෙනවා ගෙඩිය පිටින්ම රවුම් උත්තරයක් රුපියල් නෙමේ කොටස් 5000ක් තමයි මේ මිනිහා අරන් තියෙන්නේ. කොටස් 5000ක් තමයි මේ මිනිහා අරන් තියෙන්නේ. දැන් ඔබට පේනවා ඇති දෙවනි ගාන. මේ දෙවනි ගාන දිහා බැලුවම ඔබට දැන් මේක අමතක කරගන්න එපා. කොහොමද කොටස් ගණන හොයන්නේ? ලාභාංශ ආදායම බෙදනවා කොටස්ක ලාභාංශ. එක කොටසක ලාභාංශ. තව එකක් තියෙනවා කොටස් ගණන හොයන බලා ගන්න. ඒකත් අවශ්‍ය නම් ලියා ගන්න. පුද්ගලයෙකු ගිහිල්ලා සමාගමේ ආයෝජනය කරන මුදල බෙදනවා කොටසක වෙළඳපළාගේ. එතකොටත් ලැබෙනවා කොටස්. ඒ විදිහට හොයා ගන්න. මිනිහෙක් ගිහිල්ලා ආයෝජනය කරනවා රුපියල් 50000. එක කොටසකගේ රුපියල් 5යි වෙළඳ. එහෙනම් කොටස් ගන්න පුළුවන් කීයක්ද? 10000ක්. අන්න ආයෝජනය කරන අවස්ථාවේදී කොටස් ගන්න හොයාගන්න හැටි. ඒවා අපි ඉදිරියේදී සාකච්ඡාවට ගමු. දැන් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ආහපුරා කියලා විජීය භාග ගුණ කිරීම පළවෙනි වාරේ පාඩමක් 11 වසර. හරි ලස්සනයි. මෙතන සුළු වෙලා යනවා. දෙවරක් 1යි දෙවරක් 3යි. මම ටිකක් ලොකුවට ලියලා පෙන්නන්නම්. 6 ගුණ කිරීම xy වර්ගය y වර්ගය x වර්ගය බෙදීම y වර්ගය x වර්ගය බෙදීම 2. දැන් මෙතන සුළු වෙන අපූර්ව මෙහෙමයි. දෙවරක් 1යි දෙවරක් 3යි. y දෙකට y දෙක කැපිලා යනවා. x එකක් මෙතනින් අයින් වෙලා යනවා. උඩ ඉතුරු වෙනවා 3x. උඩ ඉතුරු වෙනවා 3x. මේක ලස්සන ගණන් ටිකක් තියෙන අවසානට මම ඒවා කරමු. අද බලමු. ඊළඟට ප්‍රශ්නාංක අපි හිමීට යනවා තුන්වෙනි එකට. මෙතන දාගන්න 30යි කියලා එක ලකුණක් එතනම හම්බෙන්නේ. සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ නිසා තමයි සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ නිසා තමයි එතෙන්ට 30 ලැබෙන්නේ. ඒකට ලියන්න හේතු දෙනවා. හේතුවට ලකුණු දෙනවා. 30යි 110යි 140යි නම් 180න් 140ක් අඩු කරන්න ඔබට පුළුවන් අංශක 40. අන්න ලකුණු දෙකම හම්බෙනවා. වේගය ඉතාම වැදගත්. ඔබට දැනුම තිබුණට වැඩක් නැහැ. ඔබ සතු වේගය නැත්තම් ස්පීඩ් එක හදාගන්න. ස්පීඩ් එක හදාගන්න. ස්පීඩ් එක. ඔබ සතු දැනුම තිබ්බට වැඩක් නැහැ වේගය නැත්නම්. ඒ නිසා වේගය හදාගන්න. වේගය හදාගන්න. හොඳයි. අපි යමු එමනම් ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4දී ඔබට හම්බ වෙනවා මිනිසුන් 8 දෙනෙක් දින 3කදී වැඩකින් 5න් එකක් නිම කරනවා. එතකොට වැඩකින් 5න් එකක් නිම කරනවා නම් තව ඉතුරු වෙලා තිබෙනවා 5න් 4ක්. මිනිසුන් 8 දෙනෙකු දින 3කදී කියන්නේ ඒ අදාළ 5න් එකේ වැඩේ කරන්න යනවා මිනිස් දින 24ක්. ඉතිරි වැඩ ප්‍රමාණය කියන්නේ 24 ව 4ක්. 24 ව 4ක් කියන්නේ මිනිස් දින 96යි. හේතුව තමයි 8 වරක් 3 24යි. 24යි කියන්නේ වැඩෙන් 5න් 1යි. තව ඉතුරු වෙනවා 5න් 4ක්. ඒ 5න් 4 කියලා කියන්නේ 24 වගේ 4ක් 96යි. ඒක කරන් ඉන්නවලු මිනිස්සු 12ක්. එහෙනම් බෙදන්න 12න් අහනවා දින කීයක් ගත වෙනවද කියලා. උත්තරය අපිට පැහැදිලිවම දෙන්න පුළුවන්. දින කීයක්ද? දින 8ක් ගත වෙනවා. දින 8ක් ගත. එතකොට මේකේ ලකුණු හම්බෙන්නේ මෙහෙමයි. මෙතන මිනිස් දින 96යි කියලා හොයා ගන්නවට ඔබට හම්බ වෙනවා එක ලකුණක්. 8යි කියලා හොයා ගන්නවට හම්බ වෙනවා තව එක ලකුණක්. ඔන්න ඔය ආකාරයට තමයි ඊළඟට ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 කියනවා මෙන්න මේ වගේ හරය සමාන වීජීය භාග දෙකක් එනවා එකතු කරලා. හරය සමානයි නම් කෙලින්ම ලවයන් දෙක එකතු කරන්නට පුළුවන්. හැබැයි උතනින් අතර වුණොත් ලකුණු 1යි හම්බෙන්නේ.
මේ දෙන්න එකතු කරාම තමයි 2x ධන 4 ආවේ. පොදු සාධකය එළියට ගන්න උනේ 2. එතකොට එනවා x ධන 2යි කිය. යට තියෙනවා x ධන 2යි කියලා අන්න සුළු වෙනවා x ධන 2ට x ධන 2 උත්තරේ උඩට ඉතුරු වෙනවා 2යි. උත්තරේ උඩට ඉතුරු වෙනවා 2යි. හරිම ලස්සන. සුළු වුණා VG භාග 2. පොදු සාධකයක් එළියට ගත්තේ. මෙතන පොදු සාධකය වෙන්නේ 2. 2 ගත්තා එළියට. එතකොට මෙතන x මෙතන 2යි. පැහැදිලිද? දැන් අපි යමු ප්‍රශ්නාංක 6ට. බොහොම ලස්සන ගානක් ප්‍රශ්නාංක 6 තියෙන. ඔබ 10 වසරට මම ඈඳගෙන යන්න කැමතියි. 10 වසර දෙවනි වාරයේ සමාන්තර රාශි පාඩමට සහ 10 වසරේ පළවෙනි වාරයේ සමදීපාද ත්‍රිකෝණ කියන පාඩම. මුලින්ම මෙතන කෝණය 50යි නම් මෙන්න මෙතන කෝණයට 50ක් දමා ගැනීම හැකියාව තියෙන්නට ඕනේ සම්මුඛ කෝණ සමාන වීම. ලියලා තියෙන අය හරි දාගන්න. අනිත් අය හදාගන්න. සම්මුඛ කෝණ සමානයි නම් මෙන්න මෙතන කෝණය 50ක් වෙනවා. සමාන්තර ආශ්‍රය. ඒ වගේම මෙතන කෝණයක් 50ක් වෙනවා දාගන්න 50යි කියලා සමදීපාද ත්‍රිකෝණයක් අරයන් හිමි. පැහැදිලි? අරයන් හින්දා සමදීපාද ත්‍රිකෝණෙ හින්දා 50ට 50. 50යි 100යි නම් x හොයන්න මොකද්ද කරන්නේ? 180න් අඩු කරනවා 100ක් උත්තරේ 80. උත්තරේ 80. දැක්කද? ඊළඟට මම යනවා ප්‍රශ්නාංක 7. මෙතන මුලින්ම මේ 3 එහා පැත්තට අරයි යන්න. එතකොට එනවා 20 බෙදීම x සමානයි 7න් 3ක් අඩු කරාම 4යි. ලියා ගන්න පළවෙනි පියවර. 7න් 3ක් අඩු කරාම 4යි. ඊළඟට මායි පුතා මම හරස් ගුණිතය දානවා. x ගාවට ගන්නවා මෙතෙන්ට x ගන්නවා 1 ගන්නවා මෙතෙන්ට. එතකොට එනවා 20 සමානයි 4යි x. x හොයන්න දෙපැත්තම 4ෙන් බෙදුවොත් 5යි. x සමානයි 5. හරි? ඊටාම වටිනා කුලක අංකනයක් මේ ඔබට පෙන්නලා තිබෙන්නේ. මම මේක පාට කරලම පෙන්වන්න හිතුවා. එතකොට තමුන්ටම වැඩේ ග්‍රහණය වෙනවා. පුතා පළවෙනි එකෙන් කියනවා a dash කිය. a dash කියන්නේ ඒට අයිති නැති කිය. ඔන්න පාට කරලා. දෙවෙනි එකෙන් කියනවා b dash කිය. b dash කියලා කියන්නේ b ට අයිති නැති කිය. දැන් හොඳට බලන්න අපෙන් අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? a dash ඡේදනය b dash. පුතා ඡේදනය කියලා කියන්නේ දෙන්නගෙම තියෙන. හොඳට ඇස් දෙක අරලා බැලුවොත් දෙන්නගෙම තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශය. මෙන්න මේ ප්‍රදේශය. මේ ප්‍රදේශයේ තියෙන ඉලක්කම් තුන දිහා හොඳට බලා ගන්න. ඉලක්කම් තුනක් තියෙනවා 1යි 9යි 10යි. ප්‍රශ්නෙන් අහන්නේ n. එහෙනම් උත්තරේ 3යි. n කියන්නේ අනේකත්වයේ අවයව ගණන. එමනම් n a dash ඡේදනය b dash සමානයි 3යි. මම ඔයාලට උගන්වනවා මෙතන විශේෂ කාරණයක් එක වැදගත් ඔබට. n a dash ඡේදනය b dash කියන එකම සමාන වෙනවා a මේලය b dash. ඔය දෙක ලියා ගන්න. ඉතාලම වටිනවා. දන්නවද ඕනෑන්? කුලක පාඩම කරලත් ඉවරයි 10 වසරේ ඔය තියෙන දෙකක ඡේදනයක් අඳුරු කරලත් ඉවරයි. හැබැයි මේ වගේ ඒවා හම්බෙන්නේ පුතා පේපර් ක්ලාස් එකෙන්. පේපර් ක්ලාස් එකට හිටියොත් තමයි ඔයාට ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන්. අලුත් ප්‍රශ්න එතන හම්බෙන්නේ. අලුත් ප්‍රශ්න එතන හම්බෙන්නේ. හරි. මට විනාඩියක් දෙන්න මේ මම නිකන් ඉන්න විනාඩියක්.
කවුරු හරි කෙනෙක් මේ ලංකාවේ මේ සාමාන්‍ය පෙළ ලියන කවුරු හරි ළමෙක් මේක දැනන් හිටියා නම් එයාට ඇත්තටම හොඳ දක්ෂතාවයක් තියෙන ළමයි. දැනන් හිටියේ නෑ කියන්නේ එයා තාම ඉගෙන ගන්න ඕන කියන කාරණේ තමයි එතනින් පෙන්නේ. තව ඉගෙන ගන්න. විෂය පිළිබඳ දැනුම තියෙන, පේපර් පිළිබඳ දැනුම තියෙන, පේපර් හදන ආකාරය ගැන දන්න, ELC ගැන දන්න කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. ඒක තමයි පළවෙනිම කියන්නේ. තාමත් කියන්න කාලේ නෑ. ඔබ ඔබගේ ගුරුවරයා තෝරගන්න ඕනේ කාලය තව හරියට මාස 5යි තියෙන්නේ. ඔබ තීරණය කරන්න මෙහෙම අපි යනවද? නැත්නම් හොඳ නියම වැඩ කරන ගුරුවරයෙක් එක්ක යනවද? ඔකයි ඒ තීරණය අදම ගන්න මායි පුතේ. කොහොම ආදරෙන් කියන්නේ. ඒ තීරණය ගන්න මාස 5යි තිබෙන්නේ. අපේ පාඨමාලාවට අපි බඳව ගන්නවා හෙට සිට පස්වෙනිදා දක්වා. ඔබට ඒ ගැන විශ්වාසයක් තිබෙනවා නම් සර් ඇත්තට මේ පේපර් කරන එක තුලින් මට මාර විදියට එනවා. මට දැනුමක් එනවා. මට නැති දේවල් හම්බ වෙනවා. මම ඒකට ආසයි. ආයෙනම් බලා ගන්න මේක. මෙතන මම දන්නවා මේ මගේ T12 කෝස් එක කරපු ඕන ළමයෙකුට මේකට උත්තර දෙන්න පුළුවන්. ඔයාලට බෑ. ඒකයි කිව්වේ කෝස් එක කරන්න එන්න කියලා. තාමත් අවස්ථාව තිබෙනවා M6 කෝස් එකට ඔයාලට එන්න. ඔන්න කිව්වා. පුතා දැන් ඔයාලට මේ අමතර දැනුමක් කියලා දෙන්නේ. ඒක ලියාගත්තට ගැටලුවක් නැහැ. ඉස්සෙල්ලා බලන්න ඔබට පේනවා ඇති 1 2 මේ කර්ණයේ දිග හොයන්න කිව්වොත් එහෙම පයිතගරස් දාලා 1 වර්ගයේ ධන 2 වර්ගයේ වර්ගමූලයේ ඇයි ත්‍රිකෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව සමානයි කර්ණයේ වර්ගය. 1 වර්ගයේ ධන 2 වර්ගයේ වර්ගමූලය කියන්නේ 5 වර්ගමූල. ලියාගන්න ඒක ඉස්සරහ. මෙතෙන්ට එන්නේ 5 වර්ගමූල. ළමයිනේ මේක හොඳට බලා ගන්න. අලුත් දැනුමක් කුරුටු ගා ගන්නවා පේපර් එක ළඟ print out අරන් තියෙනවා නම් මං කැමතියි ගෙදර printerයක් තියෙනවා නම් කැමතියි. Bluetooth printerයක් ගන්න ෆෝන් එකෙන් උනත් එතකොට print out ගන්න පුළුවන්. Bluetooth කරලා. මොකද ගුරුවරු ගොඩක් ඉස්සරහට PDF දාන්න. ඔය ටියුට් එකක් print කරලා දුන්නා කියලා රුපියල් 20ක් 30ක් යන්නේ. group logo ගහනකොට. ඔයාලා ගෙදර printer එකක් තියාගත්තාම බොහොම අඩු ගාණක් යන්නේ. ඉස්සරහට වටිනවා A level කරද්දි කොහොමත් ඔයාලට ඕනේ. තව මාස 8කින් ඔයාලා A level කරනවා කියලාත් මතක තියාගන්න ඈ. එතකොට සබ්ජෙක්ට් එහෙම තෝරගද්දි අපෙන් අහලා තීරණය කරන්න යන්න පඬිතුකමට ගණන් වලට ඒකක් ආවා කියලා මැත් සයන්ස් කරන්න යන්න එපා. ඒකයි ඇත්ත. ඔන්න වැදගත් දේවල් කීපයක් කතාව කියගෙන යනවා දැන්. අපි යන්නේ ප්‍රශ්නාංක 9. පුතා මේ ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක අහගෙන ඉන්න. අපි දැන් මෙතන සුළු කෝණයක් ලෙස නම් කරමුකෝ. මෙන්න මේ මෙතන තියෙන කෝණය ලියා ගන්න මේ කෝණය. මම දානවා මේකට θ කියලා. ඔයාලත් දාගන්න. ඔයාලත් දාගන්න. හරි අහගන්න. එතකොට මේ ලියාගන්න මේක වැදගත්. ඔන්න අහගන්න මේ පාඩම කරන්න ඔයාලට සැප්තැම්බර් මාසේ. ඔක්තෝබර් මාසේ විතර වෙයි. ඒ විතර එහාට යනවා. හරියට කරගන්න. තීටා කෝණයේ ඉස්සරහින් ඉන්න මෙන්න මෙයාට කියනවා අපි සම්මුඛ පාදය. තීටා කෝණයත් එක්ක බැඳලා ඉන්න කෙනාට කියනවා බද්ධ පාදය. දිගම පාදයට කියනවා කර්ණය. තේරුණාද? ඒක විශේෂ දෙයක් ඈ. ඉස්සරහින් පේන කෙනාට කියනවා සම්මුඛ පාදය. බැඳලා ඉන්න කෙනාට කියනවා බද්ධ පාදය. දිගම එකාට කියනවා කර්ණය. එතකොට මේ පාද තුන ඇසුරෙන් අපි ලියනවා අනුපාත. ඕක තමයි ඔය පාඩමේදී කරන්නේ ත්‍රිකෝණමිතිය. අනුපාත තියෙනවා 3ක්. පළවෙනි අනුපාතය තමයි sin අනුපාතය. මම ඒක ගැන විතරක් කතා කරන්නේ. ඕනෑම ත්‍රිකෝණයක පුතා sin අනුපාතයක් කියන්නේ ඔය විදිහට අපි හොයාගනු ලබන සම්මුඛ පාද දිග දැන් මේක ඍජු කෝණය. මේක θ. මෙන්න සම්මුඛ පාද දිග කර්ණයේ දිගෙන් බෙදෙන. සම්මුඛ පාදයේ දිග කර්ණයේ දිගෙන් බෙදුවාම ඒකට කියනවා sin අනුපාතය. ඔක මතක තියාගන්න අපි සක sin කිය. සක sin නෑ. සක sin මොකක්වත් නෙමෙයි සක sin. සක sin කියලා කියන්නේ සම්මුඛ පාද දිග කර්ණයෙන් බෙදුවාම sin අනුපාතයට සමානයි. sin සයිමන්ගේ සරම කරේ කියලාත් අපි කියනවා තා විදිය. සයිමන්ගේ සරම කර. සයිමන්ගේ හරි සමන්ගේ හරි කාගේ හරි කමක්. සයින් මතක තියාගන්න එහෙම. එතකොට
මේ ගානේ දිහා බැලුවාම මේ ලියන්න කියන්නේ sin θ නේ. sin නෙමෙයි sin. එතකොට මේ තමයි θ. දාගන්න ඉස්සරහා තියෙන පාදයේ මෙන්න තියෙනවා සම්මුඛ පාදය. මෙන්න තියෙනවා කර්ණය. එතකොට මම අප්පච්චි කර්ණයේ දිග අපි හොයාගත්තා මූල 5යි කිය. එතකොට ලියන්න sin θ සමානයි සම්මුඛ පාදය 1යි කර්ණය මූල 5යි. සම්මුඛ පාදය 1යි කර්ණය මූල 5යි. මොකක්ද උත්තරේ? මොකක්ද උත්තරේ? දෙක. නේද? දෙක තමයි උත්තරේ. ඒකත් පොඩි සටහනක් දාගන්න. තේරුම් නැත්නම් පාඩම කරනකම් ඉවසාව අදාරා ඉන්න. පොඩි හරි අවබෝධයක් ගත්තා නම් ඔන්න හොඳයි කියලා මම හිතනවා. ගැටලුවක් නැහැ අපි යමු ඊළඟ ගන්න. මේවා මේ මහ ලොකු ගණන් නෙමෙයි. දර්ශක සමීකරණ 2x ධන 3 16 කියන්නේ 2 4x 16 කියන්නේ 2 4x 2x ධන 3 සමානයි 2 4x 4x දෙකේ x ධන 3 සමානයි 2 4x. එතකොට පාද දෙක සමාන හින්දා ලියන්න 4x සමානයි x ධන 3යි. මේ පැත්තට x ගෙනාවොත් එහෙම 3x වෙනවා සමානයි 3යි x සමානයි 1යි. ඊළඟට යමු 11 වෙනි ප්‍රශ්නේ. බොහොම හොඳ ප්‍රශ්නයක් 11 කියන්නේ. සිලින්ඩර් එක පෘෂ්ඨ වර්ගඵල. ඒකනේ ELC දන්නවනම් ඕවා එකක් එනවා කියලා මගේ පොතේ තියෙනවා. මීට වඩා එකක් එන්නේ. සම්පූර්ණයෙන් ජලය පෙරවීමට මිලිලීටර 1540ක් ඕනේ. 1540යි කියන්නේ 1540යි ඝන සෙන්ටිමීටර එයාගේ පරිමාව. පුතා පරිමාව බෙදුවාම උසෙන් එනවා වර්ගඵලය පතුලේ. පරිමාව බෙදුවාම උසෙන් එනවා වර්ගඵලය. එතකොට එනවා උත්තරේ 154යි කිය. වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 154යි කියලා එනවා. සිලින්ඩර් එක ලියා ගන්න පරිමාව බෙදුවාම උසෙන් එනවා අනිවාර්යයෙන්ම හරස් කඩ වර්ගඵල. ඒක ඔළුවේ තියාගන්න. මේ ගාන හරිම ලේසි හදන්න. x මේ පැත්තට ගේනවා ඍණ එක මේ පැත්තට යවනවා. 3x ගෙන් අඩු කරනවා x 7න් එකතු කරනවා එකක්. දෙපැත්ත මාරු කරගන්න. දෙපැත්ත මාරු කරගන්න. චුට්ටක් ඉක්මනට යනවා. ලේසි ගණන් ටිකක් ඉන්න. එතකොට 3x ගෙන් අඩු කරාම x 2x වෙනවා. 7ට එකක් එකතු කරාම 8ක් වෙනවා. 7ට එකක් එකතු කරාම 8ක් වෙනවා. මේ ස්පීඩ් එක ඔබ තියාගන්න. ඔබ දිනන්නේ ඒකෙන්. ඔබ දිනන්නේ එතනින්. ස්පීඩ් එකෙන් තමයි දිනන්නේ. වේගය තියාගන්න. දෙපැත්තම බෙදනවා දෙකෙන් x කුඩායි සමානයි 4යි කියලා එනවා. අසමානතාවය විසඳන්න කියලා තමයි. ලකුණු 2යි. ඊළඟට ප්‍රශ්නාංක 13 ඉතාම වටිනා ප්‍රශ්නයක්. ඔබට මතක් වෙන්න ඕනේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි අර්ධ වෘත්තයේ කෝණයේ අංශක 90යි කියන කතාව මතක් දාගන්න මෙතෙන්ට අන්න. මෙතෙන්ට දාගන්න 40. හේතුව තමයි මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180ක් වෙන්න ඕනේ. මේ 90ක් වෙන්නේ අය අර්ධ වෘත්තයේ කෝණය අපි දන්නවා අංශක 90ක් වෙන්නේ. මේවා ප්‍රාථමික සිද්ධාන්ත. එතන අංශක 90. මෙයා විස්කම්බේ නේබි. මෙතන 40. එතකොට මෙයා නිකම්ම 40ක් වේගන යනවා. හේතුව තමයි එකම ඛණ්ඩයේ කෝණ සමාන හින්දා PQB කෝණය 40ක් වෙනවා. PQB කෝණය 40. ආපහු සැරයක්. එතන අංශක 90යි. එතන අංශක 90යි. එතන අංශක 40යි. එතනත් අංශක 40යි. වැඩේ ඉවර. ප්‍රශ්නාංක 14න් අහනවා අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න කියලා. අංශක 90ක් සහ 180ක්.
ප්‍රාංශක 90ක් කියලා කියන්නේ වෘත්තයකින් 4න් එකක් 5 r වර්ගය අඩු කිරි අර්ධ වෘත්තය කියන්නේ භාගයක් 5 r වර්ගය. එතකොට මෙතන ආරය වෙන්නේ 7යි ලොකු එක්කෙනාගේ ආරය වෙන්නේ 17. සුළු කරගෙන බලන්න. මෙතනින් එනවා 154ක්. මෙතනින් එනවා 77ක්. 154න් 77ක් අඩු කළ විට පිළිතුර 77යි වර්ග සෙන්ටිමීටර. බොහොම අපූර්ව ගාණක්. වර්ගඵල දෙකක් අතර වෙනස තමයි අහලා තිබුණේ. බැරි වෙලා හරි අහන්න තිබුණා ඔබගේ ප්‍රශ්නයක්. මෙන්න මෙතනත් ලියා ගන්න තරුවක් දාලා එහෙම එකක් අහන්න පුළුවන්. අඳුරු කළ කොටස සහ අඳුරු නොකළ කොටස අතර අනුපාතය අහන්න පුළුවන්. අඳුරු කළ කොටසේ 77යි අඳුරු නොකළ කොටසේ 77යි අනුපාතය 1:1යි. අනුපාතය 1:1යි. ඔන්න ඔය විදිහට අහන්න. දැන් ඔබට ප්‍රශ්න පත්‍රයේ ලියාගෙන යනවා විතරක් නෙමෙයි ඔබට පේනවා ඇති ප්‍රශ්න පත්‍රයේ ලියාගෙන යනවා විතරක් නෙමෙයි ප්‍රශ්න පත්‍රයකට ලියාගෙන යනවා විතරක් නෙමෙයි ඒ ප්‍රශ්න පත්‍රය තුළ ඔබට ඉදිරියේදී ගොඩනගෙන්නට පුළුවන් ප්‍රශ්නත් මම මේ තුළ විග්‍රහ කරගෙන යනවා. ඒකෙන් ඔබට පුළුවන් ගුරුවරයා සතු අනාගත දැක්ම ගැන අධ්‍යයනය. මගේ විෂය විතරක් නෙමෙයි ඕනෑම විෂයක මම ඔබට කිව්වා මේ ප්‍රශ්නෙන් මෙයා අඩු කරලා ඉදිරි කොටස ලැබෙනවා විතරක් නෙමෙයි අනුපාතය ගැන අහන්න පුළුවන්. ඔබේ සමහර විට හිතේ අදහසක්වත් තියෙන්නේ නැතුව ඇති. හිතේ අදහසක්වත් තියෙන්නේ නැතුව. ඔකයි 14 වෙනි ප්‍රශ්නේ completed. ප්‍රශ්නාංක 15 ඉතාම වැදගත් වටිනා ටෙක්නික් එකක් කියලා දෙන්නට යන්නේ. ප්‍රස්ථාර පාඩම කර අවසానයි. ඔන්න අහගෙන ඉන්න. පුතා මේ වගේ x ධන ඍණ 3 x ධන 1 වගේ ප්‍රස්ථාරයක් ඔබට ආවොතින් මේ ප්‍රස්ථාරයේ ඉතාම වටිනා නීතියක් මේ කියලා දෙන්නට යන්නේ. මේ තියෙන x අක්ෂය. මෙන්න මේ වරහන් ඇතුළ කොටස බිඳුව වීම සඳහා මෙතෙන්ට අවශ්‍ය කරන්නේ 3 මෙතෙන්ට අවශ්‍ය කරන්නේ ඍණ 1. ඔබට පේනවා ඇති මේක වැදගත් ලියා ගන්න ඇඳ ගන්න. මේ වරහන ඇතුලේ කොටස බිඳුව වීම සඳහා අවශ්‍ය කරන එක්ස්ට්‍රා අදාළ අගය 3 මෙතන අගය ඍණ 1. ඒක ඔබට පේනවා. ඔබ මේවා සමහර විට හීනයක් වගේ ඔබ දන්නේ. මෙන්න මෙතන 3 මෙතන 1 ඍණ 1. මෙන්න මේ අගයන් දෙකේදී තමයි මේ ශ්‍රිතය x අක්ෂය කපාගෙන යන්නේ. x අක්ෂය කපාගෙන යන්නේ. එතකොට ප්‍රස්ථාරය යන්නට පස්සේ 3න් කැපෙනවා x අක්ෂය මේ පැත්තේ ඍණ 1න් කැපෙනවා. ඒක හොයාගත්තේ කොහොමද මම මේ වරහන ඇතුලේ කොටස බිඳුව වීමට අවශ්‍ය කරනවා. ඔබට එනවා ඊවහක ගානක් x ඍණ 5යි x ධන 2යි කිය. මම ඔබගෙන් අහනවා ප්‍රශ්නයක්. මේ ශ්‍රිතය පුතා x අක්ෂය කැපෙන තැන් දෙක මොකක්ද? ඔබ කියනවා හරි හරියට සර් x අක්ෂය කැපෙන්නේ එකක් 5න් අනිත් එක කැපෙන්නේ ඍණ 2කින්. අන්න ඒකයි මගේ බලාපොරොත්තු. එකක් කැපෙන්නේ 5න් අනිත් එක ඍණ 2. අපි එමු ගානට. මේ ගාන x අක්ෂය කැපෙන්නේ 3න් සහ ඍණ 1කින්. ඔබෙන් අහන්නේ සම්මිතික අක්ෂය නම් මෙතන තියෙන්නේ 3 නම් මෙතන තියෙන්නේ ඍණ 1 නම් ඒ දෙක හරි මැද්දෙන් තමයි සම්මිතික අක්ෂය ගමන් කරන්නේ. ඔබට කල්පනා කරලා බැලුවොතින් මෙතන ඉඳලා 3ට තියෙනවා 3ක් මේ පැත්තට තියෙනවා ඍණ 1ක්. එතකොට හරි මැදින් යන අක්ෂය හොයාගන්න පුළුවන් ක්‍රමය තමයි ඔය 3යි ඍණ 1යි එකතු කරලා දෙකට බෙදන්න. 3යි ඍණ 1යි එකතු කරාම උත්තරේ 2යි. 2 දෙකෙන් බෙදුව විට උත්තරේ 1යි. එහෙමනම් බබා සම්මිතික අක්ෂය වෙන්නේ පුතා x සමානයි 1යි. ඕක ඊටාම් වටින දෙයක්. අද දවසේ වෙන්න ඇති මං හිතන්නේ ජීවිතේ පළවෙනි වතාවට සර් මේවා මන් දන්නේ නැහැ. අපේ මම වෙන පන්තියකට යනවා අපේ සර් මේවා දන්නෙත් නැහැ. ඒක තමයි කියන්නේ. ඔබේ තීරණය අදම අරගන්න. ඔබේ තීරණය අදම අරගන්න. ඔබට මම ඒකයි නොකිය කියන්නේ. ඔබ ඇයි තවමත් ප්‍රමාද? මෙච්චර ලස්සන ප්‍රශ්න පත්‍ර පන්තියක් ඔබට තියෙද්දි
මෙච්චර ලස්සන තියරි පන්තියක් ඔබට තියෙද්දි මෙච්චර අතිරේක පන්තියක් ඔබට දාලා වැඩ කරද්දි සිකුරාදට ඔබ ඇයි තවමත් පන්තියට සම්බන්ධ වෙන්නේ නැත්තේ කියන කාරණේ මට හිතා ගන්නට බෑ. ඔබට අවශ්‍ය කරන පිස්සු කෙල්ල ජීවිතේ නැති කර ගන්නට. ඔබගෙන් මුළු මාසය පුරාම මෙච්චර වැඩ තොගයක් කරලත් ඔබගෙන් අය කරන්නේ රුපියල් 1000ක් වගේ මුදලක්. දවස් 12ක් වැඩයක්. බොහොම සුළු මුදලක් එක දවසකට වැටෙන්නේ බැලුවොත් ගණන්. ඒකත් හිතේ තියාගෙන ඉස්සරහට සර් එක්ක එකතු වෙනවද නැද්ද කියන එක දැම්ම තීරණය කරන්න හෙටම. හේතුව තමයි තව මාසයක් අල්ලරලා වැඩක් නැහැ. මොකද අපි ළමයි ගාන නිශ්චිත කරගන්නවා පන්තියට එන්නේ 100ද 150ද 200ද කියන එක මේ මාසෙ. මේ ඊට පස්සේ ජූලි මාසේ එන්න හදන්න එපා අගෝස්තු මාසේ. අනේ සර් මට කෙල වෙලා ඉන්නේ මට කරගන්න දෙයක් නැහැ මට ගණන් හදා ගන්න බෑ. මම කියන්නේ මං අවංකවම මේ වැඩේ කරලා දෙන හින්දා. ඔබ මගේ පාඨමාලාව තුළ ඉඳලා ඔබ බැරි වෙලා හරි විභාගේ අසමත් වුණොත් එහෙම ඔබට මම නැවත ඒ සියලු මුදල් ගෙවන්න. මතක තියාගන්න. එහෙම වෙන්නේ නැති බවට මට 110ක විශ්වාසයක් තිබුණා. මට 110ක් විශ්වාසය ඔබ අනිවාර්යෙන් ගොඩ දානවා. ඊළඟට මම විභාගේ ලං වෙලා අතිරේක සම්මන්ත්‍රණයක් පවත්වන අවසාන සම්මන්ත්‍රණය කැමති නම් එන්න පුළුවන් නැත්නම් නෑ ඇවිත් ඉන්න පුළුවන්. ඒකට ඇවිල්ලා කවුරු හරි කෙනෙකුට සීසාමාර්ථයක් නැති වුණොත් ඒත් ආපහුවේ මුදල මම දෙන්න. එහෙම වෙන්නේ නෑ. ඒ ටික කරගන්න අවශ්‍ය ටික බේරලා කරලා ලස්සනට හදලා තියෙන්නේ. බෑ කියන්න එපා. ඒ නිසා අනිවාර්යෙන් මේක කරනවා කියන ශක්තිය හිතට ගන්න. ඒක තමයි කියන්නේ. දැන් මේ අමතර දැනුම කොහින්ද ලැබෙන්නේ? මට මේ පෙන්වන්න උවමනාව තිබුණේ පොයේ දවසේ ඇත්තටම මේවා තමයි විභාග කියන්නේ. මේ නිකන් ඔය නිකන් මේ සීනි බෝල ගණන් හදලා නිකන් ඇන ගන්න එපා. ඔය තැනට ඔයාලා එන්න ඕනේ ඈ රයිට්. ප්‍රශ්නාංක 16. ප්‍රශ්නාංක 16 කියනවා පෙරේරා මහතා මෙච්චර කියලාත් ඉතින් තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ තමයි. හරි වැඩක් නැහැ ගැන කතා කරලා. පෙරේරා මහතා තම යතුරුපැදියෙන් මට මේ ළඟදී කියනවා මේ සර් ඔන්ලයින් පන්තියේ මේ අපේ දුව හරි ආසාවෙන් පන්තියට එනවා. එයාට තේරෙනවා සර් ළඟට આવොත් තමයි මේක කරගන්න පුළුවන් කියලා ප්‍රශ්න ටිකත් හොඳට යනවා. සිලබස් එකත් යනවා. මගේ මේ එදා ඉඳලා මේ ගෙදරට ඇවිල්ලා කරපු ගුරුවරයෙක් හිටියා. එයාගේ පන්තියක් තියෙනවා මේ වෙනස් කරගන්න බෑද? මම කොහොමද? පන්ති ටයිම් වෙනස් කරන්න බෑ මේ ওই ගෙවල් වලට ඇවිල්ලා තියෙන්නේ. මේ දවස්වල පන්ති කරන්න දෙන්නෙත් නැහැ. හැබැයි සමහර ඉන්නවා මහා පිස්සු ගෙවල් ගන්න කියලා තාමත් පන්ති කරනවා. මෙහෙ නන් නෙමෙයි නුවර කොළඹ පැත්ත. මෙහෙත් කරනවත් දන්නේ නැහැ ඉතින්. මන් දන්නේ නැහැ. ඒතර එක්ක දෙමාපියෝ හොඳ තීරණයක් ගන්න ඕනේ මේ ගුරුවරයා පිළිබඳව. නැත්නම් ළමයින්ට හිතෙන්නේ. මෙච්චර වැඩ කරලා පහසුකම් දීලා සර් දේවල් දෙනකොට ඇයි අපි කරගන්නේ නැත්තේ? දැන් ඔළුව පාවිච්චි කරන්න කාලේ මාස 5ක් තියෙනවා. පහුවෙන්න ඉවරයි තමයි ඈ. ඊළඟට තමයි මේ ප්‍රශ්න පත්‍ර මේ නිකන් ආවට ගියාට ආයේ මේ ගෲප් වලට දාන්නේ නැහැ. අද අන්තිම දවස කියලා හිතා ගන්න. මේ මාසේ උපරිම ඕනනම් දා ඊට පස්සේ දාන්නේ නැහැ. වෙනම පේජ් ගෲප් එකක් හැදෙනවා. හැම ආයතනෙක. සහ කොමන් එකෙත් පේජ් ගෲප් එකක් හැදෙනවා. එකක් මතක තියාගන්න ඈ. හරි. බිඳුවෙන් පටන් අරන් මෙයා ගමන් කරනවා මේ B ස්ථානෙට. අහනවා වේගය පැයට කිලෝමීටර. කිලෝමීටර 8ක් ගමන් කරලා තියෙනවා. කාලය ගිහිලා තියෙන මිනිත්තු 20යි. එනම් වේගය සමානයි දුර බෙදීම කාලය. දුර තමයි කිලෝමීටර 8යි. කාලය තමයි බෙදීම 20යි කියන්නේ 3න් 1යි පැය. එහෙනම් 8 ගුණ කරන්න 3න් 1 1න් 3න් වෙනවා. පැයට කිලෝමීටර වෙනවා. උත්තරේ 24යි පැයට කිලෝමීටර. මෙතන තියෙන දුර මෙතන තියෙන කාලය. දුර බෙදීම කාලය සමානයි වේගය. මෙතන මම 3න් 1යි කියලා ගත්තේ විනාඩි 20යි. සමහර 20ෙන් බෙදෙන. මොලේ නැහැ. මම මොකද කරන්නේ? මෙන්න තියෙනවා බොහොම ලස්සන ගානක්. ඒකත් මේ වර්ගජ ප්‍රකාශ. ත්‍රිපද වර්ගජ ප්‍රකාශ. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ ගානේ හොඳට බලන්න මේ 6 ලැබෙන්න නම් මෙතන 3 එන්න ඕනේ. අනිවාර්යයෙන්. 3යි 2යි 6යි. 3 වරක් 2 6යි. එහෙනම් අනිවාර්යෙන් එන්න ඕනේ මෙතන වයිට අදාළගේ 3යි. එතනම ඉවරයි පළවෙනි. ඊළඟට 3යි 2යි එකතු කළ විට පීට එන්න ඕනේ යගේ 5යි. ඉවරයි. ඊළඟට මම එකගෙන යනවා බොහොම ඈත අතීතයේ 9 ශ්‍රේණිය. මේ 9 ශ්‍රේණිය තමයි සමාන්තර රේඛා පිළිබඳ දැනුම තිබුණේ. ඒ වගේම ඔබගෙන් අහන්නේ මෙන්න මෙතන තියෙන මේ කෝණය යගේ. මේ කෝණය යගේ අහගන්න ABD ද අහන්නේ. ඔව් ABD. ABD හොයන්න පෙර ඔබට මේ කෝණය 70යි කියලා දාගන්න පුළුවන්. ඒ කොහොමද? සමද්විපාද ත්‍රිකෝණයක්.
සමදීපාද ත්‍රිකෝණය. එතන 70යි 70යි 140ක් වෙනකොට මෙතන කෝණයේ අංශක 40ක් වෙනවා. මෙතන කෝණයේ අංශක 40ක් වෙනවා. මෙතන කෝණයේ අංශක 40ක් වෙනවා. ත්‍රිකෝණයක් එයා 40ක් වෙනකොට සමාන්තර රේඛා දෙකක් හින්දා මෙතනත් 40ක් වෙනවා. මේ තියෙන්නේ සමාන්තර රේඛා දෙක. දැන් එතන 40ක් වෙද්දි මෙයා 40ක් වෙනවා සමදීපාද නිසා. ආපහු සැරයක් මුල ඉඳලා මෙතන 70ක් වෙනවා. මෙයා 40ක් වෙනවා. මෙයා 40ක් වෙනවා ඒකාන්තර කෝණ මේ තියෙන්නේ. ඒතර මෙතන 40ක් වෙනවා નિરાයාසයෙන්ම 40ක් වෙනවා එකට හේතුව තමයි નિરાයාසයෙන්ම 40ක් වෙනවා එකට හේතුව තමයි සමදීපාද ත්‍රිකෝණය. 18 ප්‍රශ්නාංක 19 ප්‍රශ්නාංක 19 තිලිනී සහ සඳලි යන මිතුරන් දෙදෙනා මම ඒ ගාන ඔබට තනියම හදන්නෙත් නෙතු හැම ගානක් මට හදලා දෙන්න බෑ ලියා ගන්න එක කරුවා යම් මුදලක් ප්‍රමාණයක් වෙන වෙන මැත තිලිනී ළඟ ඇති මුදල සඳලි ළඟ ඇති මුදලට වඩා 40කින් වැඩි අමාරු ගානක් කියලා මම හිතුවා ඔවුන් දෙදෙනාගේ මුදල සමවීමට කුමන භාගයක් සඳලිට දී මම උත්තරේ විතරක් කියන්නම් උත්තරේ තමයි 7න් 1යි මට ඔයාලා ඔක හදපු විදිය තනියම හිතන්න අද රැ එළි වෙනකම් 7න් 1යි උත්තර හැම එකක්ම එහෙම කියලා දෙන්න මේක සුපිරි ගානක් පුතා ප්‍රතිශතත් එක්ක ගොඩ නැගුණු භාගයට තේ තියෙන කොහමද આવොත් කර කියලා 100න් 100ම ගහගන්න ඉන්න පඬිතයෝ නේද ඔළුවේ ඉදිමිලා තියෙනවා ලකුණු 100යි කියලා. ඔය සූපින් ප්‍රශ්න පත්‍ර ලියලා මේ විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රය. මේක තමයි විභාග මට්ටම. එක ගානක්වත් ලස්සන ගණන් තියෙන පේපර් එකක් ඔය ඔයබලටත් මම මේ පොයේ දවසේ කරගත්තේ ලොකුම පින මේවා එකක් කරලා දී. හරි. පෙට්ටියක එකම තරමේ හැඩෙන්න අතු හා කොළ බෝල තියනවලු. අතු බෝල 4ක් සහ නිල් බෝල එකක් ඇත කියලා කිව්වා. එක් බෝලයක් අහඹු ලෙස ඉවතරගෙන එහි වර්ණය සටහන් කොට යාපසු මල්ල තුලට නොදමා අන්න ඉරක් ඇඳගන්න නොදමා තවත් බෝලයක් ඉවතර ගනු ලැබේ කියලා. මෙම සිදුවීමට අදාළ අසම්පූර්ණ රුක් සටහනක් පහත දැක්වේ. හොඳයි. එකපාරක් මල්ලට අත දාලා එකක් එළියට ගත්තට පස්සේ ඒ බෝලේ තියෙන එළිය නම් දෙවනි සැරේ අත දානකොට බෝල 5ක් තියෙන්න බෑ. බෝල තියෙන්න ඕනේ 4යි. පැහැදිලිව පෙන්නලා තියෙනවා. පළවෙනි සැරේ මල්ලෙන් එළියට ගත්තේ රතු බෝලයක් නම් මේ පැත්තට ඊළඟ සැරේ යද්දි 4ක් තියෙන්නට බෑ. තියෙන්නේ බෝල 3යි. 4න් 3යි. 4න් 3යි. එන්න එහෙමයි පුරව ගන්න. බෝල 4ක් නම් රතු දෙවනි සැරේ බෝල තියෙන්නේ මල්ලේ 4යි ඔක්කොම එකක් එළිය තියෙන්නේ 5ක් තිබුණා. දැන් තියෙන්නේ රතු බෝල 3යි 4ක් නැහැ. එකක් එළියට ගත්තේ රතු බෝල. යමු මේ ඉත්ත දිගේ. නිල් බෝලයක් එළියට අරන් තියෙන්නේ. 5න් 1යි නිල් බෝල තිබුණේ. එහෙමනම් නිල් බෝල පැත්තේ 4න් තියෙන්නේ බිඳුවයි නිල් බෝල නැහැ. රතු බෝල තියෙනවා 4න් 4 මේ විදිහ. මේ ඉත්ත බිඳුව. කී දෙනෙක්ගේ හරිද කියන්න මම දන්නේ නැහැ. මේ පැත්තට 4න් 4යි 1යි. අපි යමු ප්‍රශ්නාංක 21ට. බොහොම ලස්සන ගානක් දන්නවා පතයක් නිර්මාණය කරන්න වෙනවා පේපර් එකේ අවසාන 20ත් 25ත් අතර ප්‍රශ්නාවලිය. 20ත් 25ත් අතර ප්‍රශ්නාවලිය තුල තමයි පතයක් නිර්මාණය කරන්න වෙන්නේ. මේ පේපර් එකේ තියෙන්නේ 24 වෙනි ගාන විදිහ. මම ඒ ගාන හදලා ඉතුරු ඒවාට යන්න කැමතියි. මේක ආසයි මම. ඔබට පේන ඇති මේකේ තියෙනවා AB කියලා සරල රේඛාවක්. වෙන්න තියෙනවා. P හා Q ලක්ෂ මගින් නිවාස දෙකක් නිරූපණය කරනවා. Q නිවාසය හා තාප්පය අතර කෙටිම දුර 4යි කියලා කියනවා. නිවාස දෙක පිහිටි පැත්තේම තාප්පයට මීටර 1ක් ඈතින් හා නිවාස දෙකට හරි මැදින් විදුලි පහන් කණුවක්. පත පිළිබඳ දැනුම භාවිතයෙන් තාප්පයකට හරි කෙලින් කියලා කියන්නේ පුතා හරියටම මෙන්න මේ විදිහට සමාන්තර රේඛාවක් ඇඳෙන්න පුළුවන්. සමාන්තර රේඛාවක් ඇඳෙන්න. තාප්පය කියලා කියන්නේ රේඛාව. එහෙනම් රේඛාව මීටර 1ක් යද්දි මෙතන මීටර 4යි නම් 2යි භාගය 1යි හරිනේ. ඊළඟට P හා Q ගෙවල් දෙකට සමතුලින් කියද්දී P හා Q ලම්බ සමච්ඡේදනය කරන්නට ඕනේ. ලම්බ සමච්ඡේදනය කරන්න. ඒ ලම්බ සමච්ඡේදනය කරාට පස්සේ මෙන්න මේ විදියට මෙතන තමයි හම්බෙන්නේ උතන නෙමෙයි මෙතන. මේ තියෙන්නේ. මෙතන තමයි හම්බෙන්නේ අර මොකක්ද එක මොකක්ද පහන් කන.
විදුලි පහ. හරි විදුලි පහ. ඔන්න ඔබට සුබ ආරංචියක් දෙන්නට කැමති. හෙට දවසේ පස්වරු 6ට 11 ශ්‍රේණියේ දරුවන් සඳහා පමණක් ඉතිහාසයේ පන්තිය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒක හරියටම කන්ෆර්ම් කරලා මම අද රැට හෝ හෙට උදේට ගෲප් එකට ලින්ක් එක දානවා. 11 ශ්‍රේණියේ දරුවන් සඳහා පමණක් තමයි හෙට හවස 6ට නොමිලේ මගේ පන්තියට සමගාමීව පවත්වන ඉතිහාසයේ පන්තිය පැවැත්වෙන්නේ. ඒ හින්දා මම කියනවා එන්නට කියලා මගේ සියලුම දරුවන්ට ආරාධනා කරනවා හෙට හවස 6 වෙද්දී වාඩි වෙලා සතුටින් පන්තියට සම්බන්ධ වෙන්න. ප්‍රශ්න අංක 25. ප්‍රශ්න අංක 25. ඊට කලින් තව ටිකක් හැදුවේ නැහැ නේද? අපි ගමු ප්‍රශ්න අංක 21. ඔබට යම් දෙයක් කියලා දෙනවා අහගෙන ඉන්න. වෘත්තයක් මෙහෙම තියෙනවා. බාහිර ලක්ෂයක් තියෙනවා. වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක අඳින්න පුළුවන් දෙකක්. ස්පර්ශක අඳින්න පුළුවන් දෙකක්. ඒක ඇඳ ගන්න කටුවට. මේවා උගන්වලා ඉවරයි T12 කෝස් එකේ. ඔබ විශ්වාස කරන්නේ නැති වෙයි මම මේ ඔක්කොම කරා නිර්මාණ පාඩම. ඊළඟට මෙහෙම මැදින් ඇහුවොත් කේන්ද්‍රයට රේඛාවක් අර ස්පර්ශක ලක්ෂ දෙකට මයි පුතා කේන්ද්‍රයේ සිට යා කරොත් එහෙම මේ විදියට මෙන්න මේ ලක්ෂ දෙකට යා කරන තැන හැදෙන කෝණයගේ අංශක 90ක් වෙනවා. මතක තියාගන්න. ඒ වගේම මේ කෝණ දෙක සමාන වෙනවා මේ කෝණ දෙකත් සමාන වෙනවා. ඔය නීතිය මේ දෙකත් පාද දෙකත් දිගින් සමානයි. ඕක මතක තියාගන්නවා ජීවිතේ කවදාවත් අමතක කරන්න බෑ. අංශක 90 කෝණ දෙකයි මැද කෝණ දෙක සමානයි එළියේ මැද කෝණ දෙකත් සමානයි. අර පාද දෙක දිගින් සමානයි කියන කාරණේත් අමතක කරන්නට එපා. ඒ අනුව ආනවා POQ කෝණයේ අංශක 50ක් නම් QPT කෝණය අගේ සොයන්න කියලා අහනවා. QPT කියලා කියන්නේ පුතා මෙන්න මේ කෝණය. QPT කෝණය මෙයා කීයක් වෙනවද කියලා හොයන්න. මෙතන දන්නවා නීතියක් අංශක 90යි 90යි 50යි 140යි. එහෙනම් මෙතන කෝණයේ අංශක 40. මෙතන කෝණයේ අංශක 40. මෙයා හැවුවා නම් එයාගේ අගයත් අංශක 40. අය කතා දෙකක් නැහැ. ඒ දෙන්න සමානයි කියලා ඔබ දන්න. දැනුම එකතු වෙන තැන තමයි අනුරාධ සර් ගණන් පන්ති. ඒ නිසා හදවතේ කොනක තියාගන්නට ඕනේ ගණිතයේ විෂය හදවත පතුලටම යන්නට ඕනේ මේ උගන්වන විෂය එකක්. ඒක තීරණය කිරීම ඔබ සතුයි එනවද නැද්ද කියන එක ඔබ සතුයි. මම දන්නේ. පස්සෙන් එපා එකක්වත් ගන්න අන්තිම මාසෙන්. ඊළඟට 22 අපි දන්නවා මධ්‍යන්නේ සමානයි A ධන සිග්මා FT බෙදීම සිග්මා F. A කියලා කියන්නේ උපකල්පිත මධ්‍ය 48යි. අපගමන වල එකතුව ධන 120යි. සිග්මා FT. අය ගණන් සංඛ්‍යාව 40යි. බෙදන්න 40. 48 ධන 120 40ෙන් බෙදුවාම 3යි. 48යි 3යි එකතු කරාම කීයද 51. මහා ලොකු ගාණක් වගේ පෙන්නලා තිබුණාට තියරි එක දන්න ළමයාට ගේමක් නැහැ. ගේමක් නැහැ. ප්‍රශ්නාංක 23. x y හොයන්න. පුතා කේන්ද්‍රය ආපාදිත කෝණය පරිධි ආපාදිත කෝණය මෙන් දෙගුණයයි. එහෙනම් මෙතන 80 දාගන්න. x සමානයි 80. කෙනෙකුට සැකයි නම් මම ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන්නේ කේන්ද්‍රය ආපාදිත. මේ තියෙන්නේ පරිධි ආපාදිත. මෙයා 40යි නම් මෙයා 80. දැන් ඔබට පේනවත් දන්නේ නැහැ, පේනවත් දන්නේ නැහැ. කන වෙලානේ තියෙන්නේ දැන්. කන වෙලා තියෙන්නේ මේ දවස්. වැඩ කරලා වැඩි හින්දා. තා බොරු කරලා. මෙතන සමපාද ත්‍රිකෝණයක් තියෙන 60යි 60යි 60යි. 60යි මෙතන 80යි. 60යි 80යි කීයද? 60යි 80යි කීයද? 140යි. එහෙනම් y ගියාගේ ඇවිල්ලා 60යි 80යි 140යි. එහෙනම් y ගියාගේ ඇවිල්ලා 70. 70. හරි අපි එහෙනම් ඔය කතා කරේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ
ප්‍රශ්න 25 අවසන් කරා. තව එකක් තියෙනවා. A ගුණ කිරීම B 12යි. B ගුණ කිරීම C 3යි. A ගුණ කිරීම C 4යි නම් A ගුණ කිරීම B ගුණ කිරීම C ගේ අගය සොයන්න. A ගුණ කිරීම B ගුණ කිරීම C ගේ අගය. මම පිළිතුර දෙන්නම් ඔබට තනියම උත්සාහ කරන්න. උත්තරේ 12යි. try and try. You can fly. ඔබට දිනන්නට පුළුවන් ඔබ උත්සාහ කරොත්. ඔබට ගණන් දෙකක් මම පේපර් එකේ ඉතුරු කරා අද දවසේදී. මම හිතනවා අද දවසේ ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ වීම තුල කෙටි ප්‍රශ්න 25න් ඔබට ලැබුණු දැනුම අසීමිතයි. ඔබට ලැබුණු දැනුම අසීමිතයි. ඔබ නැවත ওই ප්‍රශ්න පත්‍රය ලියලා බලන්න. ඇත්තටම ඔබ දක්ෂයෙක් වෙනවා. මේ වගේ ප්‍රශ්න පත්‍ර 200ක් මා සතු. ඒ 200 ඔබ ලිව්වට පස්සේ ඒ සාමාර්ථයක් එනවම තමයි. ඒක නිසක ජයග්‍රහණය ලැබෙන මාව. එහෙනම් දෙමාපියෝ අහගෙන ඉන්නවා නම් දෙමාපියන්ට ඇරෙන්නට ඕනේ. සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ කරනවද නැද්ද? ඊට එහා දෙයක් මම කියන්නේ. හොඳයි. අපි යමු රචනා ප්‍රශ්න පත්‍රයට. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට අපි යන්නටයි සූදානම් වෙන්නේ. දරුවනේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන විදිහට ඔබ දකිනවා පේන්න තියෙන පළවෙනි ගාන විදිහට ඔබට දකින්නට තියෙන්නේ භාග ගන්න. දැක්කද? පළවෙනි ගාන විදිහට ඔබට දකින්නට තිබෙන්නේ භාග ගන්න. ඒ නිසා පියෙකු සතු විශ්වාසය පුදුමාකාරයි. පියෙකු සතු විශ්වාසය පුදුමාකාරයි. බලන්න ඔබ කොයි දෙසටද හැරෙන්නේ කියලා. ඔවුන් සියලු දෙනා ඔබ හැරයා. පියෙකු සතු විශ්වාසය පුදුමාකාරයි. ඒ විශ්වාසය තහවුරු කරන්නට ඔහු නොකරන දෙයක් නැහැ. ඔහු තම ජීවිතේ පරදුවට තබා මේ විශ්වාසය තම දියණිය වෙනුවෙන් රකින්නට උත්සාහ කරනවා. හොඳයි එහෙනම් අපි යන්නට යන්නේ රචනා ප්‍රශ්න පත්‍රයට. ඒ රචනා ප්‍රශ්න පත්‍රය දිහා ගත්තොත් එහෙම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට ගොඩක් අය ලකුණු ගන්න හිතන් හිටියට ලකුණු එන්නේ නැහැ. ඔන්න ඒකත් ලියා ගන්න. භාග ප්‍රශ්නේ පුතා භාග ප්‍රශ්නේ දැන් අද පේපර් එක ලියද්දි මං කිව්වා එන්න මෙහෙමයි අද පින නැහැනේ සමහර උන්ට පින නැහැ. නිකන් දෙන දේ ගණන් ගන්න නැහැ. ආපු අයට තියනවාද වැඩි? නිකන් දෙන දේ පින නැහැ. නිකන් දෙනකොට ගණන් ගන්න. ඒක තමයි ලෝකේ හැටි. ආන් එකයි වැඩි. ඒ නිසා තමයි කිසිම ළමයෙක්ට ලින්ක් එක දෙන්නේ නැහැ මම ලැබුණ මාස. සර්ගේ වැඩ හොඳයි කියලා තේරෙනවා නම් එන්න.
එක්තරා දිනක ග්‍රාමීය රෝහලක පවත්වන ලද සායනයකට පැමිණි රෝගීන්ගෙන් 4න් 2ක් සෙම් රෝග සමේ රෝග සායනයටද වාලා වගේ ඉතිරි කොටසින් 4න් 3ක් අක්ෂි සායනයටද සහභාගී වී ඉතිරි සියලු දෙනා රුධිර පරීක්ෂණය සඳහා ආවාය. හොඳයි. පළවෙනි ප්‍රශ්නය. සමේ රෝග සඳහා සහභාගී නොවූ පිරිස කොච්චරද කියලා අහනවා. එකෙන් අඩු කරන්න 7න් 2ක් උත්තරේ 7න් 5යි ලකුණු 2. 7න් 2ක් තමයි සමේ රෝග ඉතුරු අය 7න් 5යි. අක්ෂි සායනයට ආවේ ඉතිරි පිරිසෙන් 4න් 3ක්. ඒ කියන්නේ 28න් 15යි. 28න් 15යි. ඒ කියන්නේ 28න් 15යි. ඊළඟ එක. අක්ෂි සායනයට සහභාගී වූ පිරිස රුධිර පරීක්ෂණය සඳහා සහභාගී වූ පිරිස මෙන් 3 ගුණයක් බව. අපි ඉස්සෙල්ලා හොයමු රුධිර පරීක්ෂණය. මුලින්ම අපි බලමු අක්ෂි සායනයට මේ සමේ රෝග වලට ආව 7න් 2ක්. හරි? අක්ෂි සායනයට ආව 28න් 15ක්. ඔය 7න් 2යි 28න් 15යි සුළු කරගන්න ඔයාලට පුළුවන්. එතකොට එනවා 28න් 23ක්. ඒ කියන්නේ මොනවටයි? සමේ රෝගයි අක්ෂි. ඒ දෙකට ආව 28න් 23ක්. එහෙමනම් ඉතුරු කට්ටිය තමයි ආවේ රුධිර පරීක්ෂණ සඳහා. ඒ කියන්නේ 28න් 5යි. 28න් 5යි. මේ තමයි රුධිර පරීක්ෂණයට ආපු කට්ටිය. ඕක නෙමෙයි අහන ප්‍රශ්නේ. අහන්නේ රුධිර අක්ෂි සායනයට සඳහා සහභාගී වූ පිරිස මුළු පිරිස රුධිර පරීක්ෂණයට සහභාගී වූ පිරිස මෙන් 3 ගුණයක් බව පෙන්වනවා. 28න් 5 ගුණ කරන්න 3ෙන් අන්න ලැබෙනවා 28න් 15යි. 28න් 15 තමයි කලිනුත් රුධිර පරීක්ෂණයට ආවේ. මේ අක්ෂි සායනයට. හරිනේ? 28න් 15ට සමාන උන. මුල ඉඳලා ගාන කියලා දෙන්නද? ඉල්ලීමක් කරොත් කියලා දෙන්න. ඔන්න ඉල්ලන්න පුළුවන් මයික් ඔෆ්. ඔන්න. මුල ඉඳලා ගාන කියලා දෙන්නද? हाँ सर। හොඳයි. තව පාරක් කියනම් බලාගෙන ඉන්න ඕනේ. පුතා මේක රෝහලක්. මේ රෝහලට එනවා විවිධාකාර ලෙඩ රෝග තියෙන මිනිස්සු.